අපි මූලාසනයේ ඉන්න අපේ චින්තක සහෝදරයා. කියන අපේ චීනාගිනු මා හිතවත් විජිතරිය සහෝදරයාගිනු. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ කැම්පස් එකේ හිටපු මිතුරන්, ඒ වගේම අපිට උගන්වපු ෆිසික්ස් උගන්වපු ජයතිස් සර්, ඒ වගේම දන්න මොහොන ගොඩක් තිබෙනවා. ඒ වගේම මා මිත්‍ර සිරාන් ලක්තිලක මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවක් සූදානම් කරලා අපට ආරාධනා කිරීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බේරෙන්න බැරිුනේ අපේ පුරසිංහගෙන්. අදත් මම හිතන්නේ 1000කට වඩා වැඩි ඇති කතා බහ කරා. ඉතින් බොහොම සතුටුයි අපේ පැරණි මුතුරන්, අපේ ගුරුවරුන්, අපේ හිතවතුන් මේ විදිහට මුණ ගැහිලා කතා බහ කරන අවස්ථාවක් ලැබීම පිළිබඳව. එකක් තමයි අපි දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා අපේ රටේ තිබුණු පාලනය බිඳ වැටුණා. ඉතිහාසයේ අපි බොහෝ අවස්ථාවල මේ රටේ ජනතාව පාලන බිඳ වටලා තිබෙනවා, තවත් පාලන ගොඩනගලා තිබෙනවා. හැබැයි මේ ජනවාරි මාසේ 8 වෙනිදා බිඳ වැටුනේ තවත් එක් පාලනයක් නෙවෙයි. අපේ රටේ මෑත ඉතිහාසයේ මතුවුණු දුෂ්ටතම සහ විනාශකාරීම පාලනය. එක පැත්තකින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවුරුමින් පාර්ලිමේන්තුව, අධිකරණ පද්ධතිය, මාධ්‍ය සියල්ල නියද කරමින් රාජපක්ෂත් පවුලත් කල්ලියත් ඒකාධිපති පාලනයක් දක්වා අපේ රට ඇදගෙන යන්න උත්සාහ කරා. ඇදගෙන යමින් තිබුණා. අපේ රටේ ආර්ථිකය මහා ණය කන්දක් ගෙනීමෙන් මහා ජනතාවත් එක්ක කිසිදු සම්බන්ධයක් නැති මහා කොන්ක්‍රීට් වනාන්තර ගොඩනගමින් විශාල විනාශකාරී ආර්ථික ගමනක් රාජපක්ෂ දියත් කරමින් තිබුණා. ඒ වගේම ජාත්‍යන්තර හමුවේ හුදකලා වෙන රාජ්‍යයක් ගොඩනගමින් ලෝකයේත් එක්ක එකට අත්වල බැඳගෙන ලෝකයේ තිබෙන ප්‍රතිවිරෝධතාවයන් තේරුම් අරගෙන ඒ රටවල වල ආර්ථික දේශපාලන යුදමී වමනාවන් තේරුම් අරගෙන ඊට අනුරූපී වන පරිදි විදේශ ප්‍රතිපත්තිය සකස් කර ගන්නව වෙනුවට ඊට ගැළපෙන පරිදි විදේශ ප්‍රතිපත්තියක් හදා ගන්නව වෙනුවට චණ්ඩි වියරු වෙච්චි ලෝකෙන් කොන්නුණු හුදකලා වෙච්චි රාජ්‍යයක් බවට පත් කරමින් රාජපක්ෂ අපේ රට ගෙන යමින් තිබුණා. උදාහරණයක් හැටියට ගත්තොත් රාජපක්ෂගේ පාලනයේ අවසන් අධීරයේදී අපිට මතකයි යුරෝපයේ වෙළඳපොළ, කියන මාළු වෙළඳපොළ අපිට ඇවුරුණා. යුරෝපා සංගමයේ තීරණයක් කරන් තිබුණා ලංකාවේ මාළු වෙළඳපොළ එහෙට විවෘත කරන්නේ නැහැ කියලා. ඒ මැතිවරණ වකවානුව තුළම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඇවිල්ලා තිබුණා ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම. ඒකට වෙනම දේශපාලන අරමුණු තිබෙන බව අපි පිළිගන්නවා. හැබැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම ක්‍රමානුකූලව රාජපක්ෂ පාලනය හිර කරමින් රාජපක්ෂ පාලනයේ දෙන ලද එකඟතාවයන් පොරොන්දු ගිවිසුම් කඩමින් ගියපු ගමන අපේ රට යුද පරීක්ෂණයක් දක්වා ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ දක්වා දියත් කරමින් තිබුණා. ඒ සම්මත වුණා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල අපේ රට කළු වෙච්චි කළු පැහැති රටක් බවට පත් වෙනක වළක්වන්න බෑ. ඒක මත පදනම්ව පළමු කොටම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ තීරණයක් ගන්නේ නැහැ. නමුත් එක් රටවල් වෙන වෙනම ද්විපාර්ශ්වික අපි එකක වෙ තිබෙන එකඟතාවයන් බහුපාර්ශ්වික එකඟතාවයන් බිඳිමින් අපේ රට තනි උදකලා වෙච්චි අතරමං වෙච්ච රාජ්‍ය බවට පත් කරන සැලැස්මක තමයි රාජපක්ෂ අපේ රට ගමන් කරමින් තිබුණේ. ඒ විතරක් නෙවෙයි. විශේෂයෙන්ම 2009 මැයි මාසේ 19 වෙනිදා යුද්ධය අවසන් වුණා. නමුත් යුද්ධය අවසන් වුණාට අපේ රට එකතු වෙන්නේ නැහැ. භූමියෙන් නෙවෙයි රටක් එකතු වෙන්නේ. 2009 මැයි මාසේ 19 වෙනිදා සිද්ධ වෙච්ච දේ තමයි භූමියෙන් රට එකතු වුණා. හැබැයි රට එකට පවත්වා ගන්න නම් ජනතාව එකතු වී යුතු තිබුණා. නමුත් රාජපක්ෂ පාලනයේ කිසිසේත්ම විශේෂයෙන්ම උතුරු පළාතේ දෙමළ ජනතාව යලි අප වෙත දිනා ගන්න යලි එකතු කරගන්න අසමත් වෙලා තිබුණා. රාජපක්ෂට හමුදා මානසිකත්වයෙන් ගැලවෙන්න බැරුව ඕමන්ත ඉඳන් යාපනයේ දක්වා යනකොට හමුදා කඩ තිබුණා. හමුදා හෝටල් කරන්න පටන් ගත්තා. හමුදා හෝටල් තිබ්බා 32ක්. හමුදා මොකටද හෝටල් කරන්නේ? ඒ ප්‍රදේශවල ක්‍රමානුකූල සීල් පරිපාලන ස්ථාපිත කරන්න තිබුණා. ඒ වෙනුවට A9 පාර දිගේ ඉඩම් රාජපක්ෂගේ ගෝල බාලයන්ට අරන් දුන්නා. වෙරළ තීරිය දිගේ ඉඩම් රාජපක්ෂගේ ව්‍යාපාරිකයට හෝටල් හදන්න දුන්නා. ලක්ෂයක් තාමත් දෙමළ ජනතාව අවතෙන් කඳවුරු වලින්. ඔවුන්ගේ අතුරුදහනුවම් පිළිබඳ ලේඛනයක් දන්නේ නැහැ. තමන්ගේ දුව පුතා ජීවත් වෙලා ඉන්නවද කියලා දන්නේ නැහැ. අත්අඩංගුවටපත් වෙලා ඉන්නවද? රැඳවුම් කඳවුරක ඉන්නවද? ජීවතුන් අතර නැද්ද කියන ප්‍රශ්නේ දන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂට පුළුවන්කම ලැබුණේ නැහැ. යුද්ධෙන් පස්සේ ඒ ජනතාව එකතු කරා. ඒක තමයි පෞගේ උතුරු පළාත් සභාව මැතිවන්ති. ලංකාවේ පළවෙනි වතාවට උතුරු ජනතාව සිට 81ක් ඡන්ද දුන්නා. සමහර තැන්වල සිට 83 ඡන්ද පාවිච්චි වුණා.
සමහර තැන්වල 85 ඡන්ද පාවිච්චි වුණා. ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතය පාවිච්චි ඡන්ද බවට පත් වුණා උතුරු පළාත් සභා මැතිවරණ. ඇයි? රාජපක්ෂට එරෙහිව උතුරේ වෙනම පාලනයක් පිළිබඳ අදහසක් ක්‍රමානුකූලව වර්ධනය වෙන්න පටන් ගත්තා. තවත් රාජපක්ෂ ඉස්සරහට ගියා නම් එතනින් අතර උනේ නැහැ. විවිධ බලසේන හෙදුව. ඔය කෙලින්ම ගෝඨාභය රාජපක්ෂලා මැදිහත් වෙලා මුදල් ආධාර දීලා ප්‍රචාරක දීලා ආරක්ෂාව දීලා විවිධ බලසේන හෙදුවා. ද සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සමගිය ගොඩනගන වෙනුවට රාජපක්ෂ කටයුතු කරමින් තිබුණේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය, කෝපය අවුලමින් ගිමුණු ගමනක් තමයි රාජපක්ෂ දියත් කරලා තිබුණේ. රාජපක්ෂගේ මේ ගමන කෙලවරෙන්න තිබුණේ යලි අපේ රටේ යුදමය තත්ත්වයක් නිර්මාණය කිරීම. ඒ නිසා මේ සියල්ල ජනවාරි මාසයේ 8 වෙනිදා නතර කරගන්න අපේ රටේ ජනතාවට පුළුවන්කමක් ලැබුණා. විශේෂයෙන්ම වංචාව, නාස්තිය, මහජනක මුදල් අවභාවිතා වීදී එක නීතියක් බවට පත් වුණා. අපිට වංචාව දූෂණය ගැන අපි ලිඳේ ගැට්ට ගාවට ගිහිල්ලා තමයි කිව්වේ මේකේ හොරකම් වෙනවා කියලා. හැබැයි ලිඳට බැහැලා බලපුවාම මේ දවස්වල ටිකක් බැහැලා බලනවා. බැහැලා බලපුවාම මේක ලිඳකට වඩා පතලක් මේක. මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් අවභාවිතාව යොදවමින්, නාස්ති යොදවමින්, හොරකම යොදවමින් නීතිගත කරපු පාලනයක් මේ රටේ දියත් වෙමින් තිබුණා. දැන් ජනවාරි මාසේ 8 වෙනිදා අපේ රටේ බිඳ වැටුනේ ඒ විනාශකාරී ගමන. ඒක මේ රටේ ජනතාව අත්පත් කර ගන්න ලද සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා. අපේ රටේ ඉතිහාසයේ මේක ලියවෙන්න ඕන අවස්ථාවක්. ජනවාරි මාසේ 8 අපේ රට ඉතාමත් බිහිසුණු ගමනක් දක්වා දියත් කරමින් තිබුණා. එය පරාජයටපත් කරන්න ජනතාවට පුළුවන්කම ලැබුණා. ඒ විතරක් නෙවෙයි. රටේ ජනතාව තුළ විශාල සැකයක් තිබුණා. පෙරදුනක් මේගොල්ලෝ යයිද කියලා. අපි නිරන්තරයෙන් ඇහුවේ මැතිවරණ වකවානුවේ හොයි මොකද්ද? නෑ ඡන්ද දෙන්න පුළුවන්, ඡන්ද පොළ රැක ගන්න පුළුවන්. ඡන්ද දෙන්න පුළුවන් කොම්පියුටර් ජෙල් මාට්ටේද? ඡන්ද දෙන්න පුළුවන් පෙරදුනක් යයිද කියලා සැකයක්. ඇත්ත සාධාරණ සැකයක් මේ රටේ ජනතාව තුළ තිබුණා. මොකද රාජපක්ෂටත්, රාජපක්ෂගේ පවුලටත්, ඒ කල්ලියටත් අත්පත් කරගෙන තිබුණු බලය, අත්පත් කරගෙන තිබුණු ධනය, ඒවට රැස් කරගෙන තිබුණු රැස්වලල් මේ සියල්ල විසින් රාජපක්ෂරත් ඒ පවුලටත් ඒ කල්ලියටත් බලය දානවා අත්තරනවා කියන එක හීනයක්. අත්තරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා. ඇත්තට මේ මුස්සායක් දරුවා. ඡන්දෙන් පස්සේ හරි පැහැදිලි අත්තරලා ගියේ සාමකාමීව නෙවෙයි. අපි කවුරුත් දන්නවද මේ විනිවිට වාර්තා වෙල පරිදි ඡන්දේ දවසේ අරලියගහ මන්දිරයේට අග්‍රවිනිශ්චකාරවරයා පාන්දර 3:00ට ඉන්නවා. හිටපො ගවිනිසුරු මොහන් පීරිස් මහත්මයා. පාන්දර 3:00ට අරලියගහ මන්දිරේ ඡන්දේ ප්‍රතිඵල නිකුත් වෙන වෙලාවක අග්‍රවිනිශ්චකාරවරයා මොකක්ද අහන්න තියෙන නඩුව? ඡන්දේ ප්‍රකාශයටපත් වෙන වෙලාවේ ප්‍රතිඵල ප්‍රකාශයටපත් වෙන වෙලාවේ නීතිපතිවරයා ඉන්නවා අරලියගහ මන්දිරේ. මොකද්ද රාජපක්ෂට විසඳ ගන්න තිබුණු නීතිමය ගැටලුව? ඒ විතරක් නෙවෙයි බස්නාහිර පළාත බාර ජෙනරාල්වරයා පැත්තකට මාරු කරා. මාරු කරලා ගෝඨාභයගේ ඉතාම සමීපම ජෙනරාල්වරයෙකුට බස්නාහිර පළාතේ ආරක්ෂාව බාර දුන්නා. බැටාලියන් 7ක් කොළඹ ස්ථාන 7ක ගෙනල්ලා රැඳෙව්වා. ඒ බැටාලියන් 7ම ගජබා රෙජිමෙන්තු බැටාලියන්. ඒ විතරක් නෙවෙයි වැලිසර මාදුරුවේ කැම්ප් එක බාර වෙන බ්‍රිගේඩියර්වරයා යටතේ වැලිසර කලාපේ වෙනම මුරපොලක් හැදෙව්වා SF බලකාය හරහා. මේ මොකද්ද මේ දියත් කරන්න උත්සාහ කරන්නේ? උදේගම්මන්පිල 4 වෙනි තට්ටුවට ප්‍රශ්න කරපු වෙලාව යා කියනවා ඇඳිරි නීතිය දැමීම පිළිබඳ සාකච්ඡාවක් තිබුණා කියලා. මොකද ඇඳිරි නීතියක් ඕන වෙලා තිබුණා. ඡන්දපොළ ගැටලුවක් මතු වෙලා තිබුණේ, ගමක පහරක් එල්ල වෙලා තිබුණේ, ගලක්වත් ගහලා තිබුණේ. මොකද්ද ඇඳිරි නීතිය ගැන තිබුණු කතාබහ. මේ ඔක්කොම ගෙතපුවාම හරි පැහැදිලි කතාවක් එනවා. නීතිපතිවරයා ඉන්නවා, අගවිනිසුරුවරයා ඉන්නවා. ඇඳිරි නීතියක් දැමීමක් ගැන සාකච්ඡාවක් පැවැත්වෙනවා. හමුදාවේ විශේෂ අනුකණ්ඩ කැඳවලා තිබුණා. ඒ වෙන මුකුත් නෙවෙයි. ඡන්ද වේදිකාවෙත් මේක කිව්වා. අපිට මතකයි අපේ බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ කිව්වා මේ අයට තේරෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉන්නේ අවුරුදු 2කට කලින් ඡන්දෙට අවුරුදු 2කට කලින් ඉන්නේ. පෙරදුනත් ඉතුරු දෙක ඉඳලා යනවා කියලා බෙන්ගමුවේ නාලක හාමුදුරුවෝ මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා. මහින්ද රාජපක්ෂත් ඡන්ද වේදිකාවේදී කිව්වා මට කොහොමත් තව දෙකක් තියෙනවනේ. කියන්නේ පෙරදුනත් තව දෙකක් තියෙනවනේ කියලා මතයක් මැතිවරණ වේදිකාවෙත් ගොඩ නැගුවා. මේගොල්ලන්ගේ සැලැස්ම බවට පත් වෙලා තිබුණා. නීතිපතිවරයා හරහා අදහසක් ගන්නවා රාජපක්ෂට ඉතුරු අවුරුදු දෙක ඉන්න පුළුවන් කියලා. අග්‍රවිනිශ්චකාරවරයා හරහා අධිකරණයෙන් ඒකට තීන්දුවක් ලබා ගන්නවා. ඒකට එන මහජන කැළඹිල්ලට ඇඳිරි නීතිය දානවා. ඒන කැළඹිල්ල පාලනය කිරීම වෙනුවෙන් හමුදාවක් ඇඳවුණා. මේක තමයි පැහැදිලි චිත්‍රය. නිසා රාජපක්ෂ බලය අත්තරලා යන්න නෙවෙයි සූදානම් වෙන්නේ. කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් කරා බලය අත්තර නොයන්න සලස්මක් තිබුණා. ඒක මා නම් කියන්නේ නැහැ.
ප්‍රධාන නිලධාර රජයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙක්ගේ මැදිහත් වීම මත ඒක වළක්වන්න පුළුවන්කම ලැබුණා. ඒක වැළැක්ුවේ නැත්නම් අපේ රට ලේ විලක්. අපේ රට මිනී කඳු ගොඩ ගැහෙන ලේ ගංගාවක් ගලන රටක් බවට පත් වෙනවා. ඉතින් එක පැත්තකින් ජනවාරි මාසයේ 8 වෙනිදා ඒ විනාශකාරී ගමන නතර කරගන්න පුළුවන්කම ලැබුණා. අනෙක් පැත්තෙන් කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් දරන ලද උත්සාහය පරාජයට පත් කරගන්න ලැබුණා. දැන් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු දැන් ඉන්න විදේශ සමාජ්‍යවරු විසින් පැමිණිල්ලක් දාලා තිබෙනවා. දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ පරීක්ෂණයේ ක්‍රියාවලිය ඒකට ඇදෙන කාලය ඒකට කට උතර ගන්න විදිය ඒවා ගත්තාම අපිට ඒක පිළිබඳව කිසිසේත්ම සෑහීමකටපත් වෙච්ච හැකි පිළිතුරක් ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද කුමන්ත්‍රණයක් පිළිබඳ කට උතර පැය 24ක් ඇතුළත සියලු දෙනාගේම ගන්න ඕන. එහෙම නැත්නම් අර ඇවිල්ලා කියනවා මම කිව්වේ මේක, ඔයා මේක කියන්න, මම කිව්වේ මේක, ඔයා මේ විදිහට කියන්න කියලා කතාව හදාගන්න. ඒ නිසා දැන් ඒ කතාව හදාගෙන අවසන්. ඒ රජයේ පැත්තට අපිට විවේචනයක් තිබුණා. අපි දිගටම මේක ඇහුවා. ජනාධිපතිවරයාගෙන් හෝ අගමැතිවරයාගෙන් ඇහුවා. කුමන්ත්‍රණකාරී පිළිවෙතක් පිළිබඳව ඔයගොල්ලෝ විශ්වාස කරනවා නම් ඇයි වේගවත් පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? ඒ සරල තත්වයක් නෙවෙයි. මේ රටේ ජනතාවට මැතිවරණේ තමන්ගේ පාලකයා තෝරාපත් කරගන්න අයිතියක් තිබෙනවා. තමන්ට පාලනය වෙනස් කිරීමේ අයිතියක් තිබෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිති. ජනතාවට තිබෙන ජනතා පරමාධිපති ව්‍යවස්ථාවිනුත් ජනමතිනුත් සම්ප්‍රදායිනුත් තහවුරු කරලා තිබෙන මතය තමයි ජනතාවට අයිතියක් තියෙන පාලනය වෙනස් කරන්න පාලකයෙක් තෝරාගන්න. ඒ අයිතිය දැහැ ගන්න තමයි රාජපක්ෂ උත්සාහ කරේ. ඒ නිසා අනුතුරු දෙකක්. එක පැත්තකින් රාජපක්ෂ විවෘත කරගන්න හදපු දොරටුව වහන සමත් වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් කුමන්ත්‍රණකාරී ලෙස බලයෙන් හදපු උත්සාහය පරාජයට පත් කරලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ යම් සම්දිස්ථානයක් තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා ඉතිහාසගත වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ තිබෙන්නේ එතනින් පස්සේ කොහොමද ඇදෙන්නේ? දැන් ගත්තොත් ඕගොල්ලෝ දන්නවා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി දුර 136ක්. අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ 41යි. අනිත් සහයත් ඔක්කොම ගත්තොත් ආසන්න වශයෙන් 70ක් විතර ඇති. මට හරියටම ගන්න මතක නැහැ. ඒතර පාර්ලිමේන්තුවේ 70ක් පමණ කියන්නේ ඍජුව සහය දෙන කෙනෙක් අගමාත්‍ය ධුරය ඔබ වුණා. 136කට ආසන්න ප්‍රමාණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂය ඔබ වුණා. මෙයා ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ජනාධිපති ධුරය ඔබ වුණා. එක්සත් ජාතික පක්ෂ නායකයා අග්‍රාමාත්‍ය ධුරය ඔබ වුණා. කැබිනට් මණ්ඩලයේ බහුතරයක් එක්සත් ජාතික පක්ෂය විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා සම්බන්ධ වෙනවා. ඒ නිසා මෑත කාලේ ලංකා දේශපාලනයේ නොවිනු තත්වයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව තුලත් කැබිනට් මණ්ඩලය තුල. මේක මෙහෙම දිගටම පවතින්නේ නැහැ. අපි කවුරු හරි විශ්වාස කරනවා නම් මේ විදිය සංයුතිය පාර්ලිමේන්තුවේ අඩු බහුතරයක් සහිත අගමැතිවරයෙක් ජනාධිපතිවරයා සභාපති වෙනකොට කැබිනට් මණ්ඩලයේ අඩු බහුතරයක් ඔහුගේ ඇමතිවරු ඉන්න මේ තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. මේක කොයි පැත්තකට හරි බලය කේන්ද්‍ර වෙලා අවසන් වෙනවා. ඒක පිළිබඳව මේක අවුරුදු ගණන් පවතින එකක් නෙවෙයි. මේක කොයි හෝ මොහොතක එක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයා කැබිනට් මණ්ඩලයේ තාණ්ඩුවේ සියල්ල බලය අරන් කෙලවර වෙනවා. නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා බලය තහවුරු කරන් කෙලවර වෙනවා. මේක කොතනකින් හරි කෙලවර විය යුතුයි. මොකද මෙහෙම පවතින්නේ නැහැ. හැබැයි මේ තිබෙන අස්ථාවරභාවය තමයි මේ තියෙන සංයුතිය තමයි අපිට අද හිත කර වෙලා තිබෙන්නේ. මේ ශක්තිමත් වෙච්ච හැම වෙලාවකම මොකක්ද අපිට උනේ? ජේ.ආර්. ජයවර්ධන විධායක බලය නිර්මාණය කරගත්තා. 6න් 5ක බලයක් තිබ්බා. මොකද්ද රටට අත්පත් වුණු ජයග්‍රහණ. තුන්වෙනි සංශෝධනය හරහා අවුරුදු 4ක් පිරුණාට පස්සේ ජනාධිපතිවරණයක් ඇඳවීමේ අයිතියත්පත් කරගත්තා. 6න් 5 බලය ඒ තුන්වෙනි සංශෝධනයට ගත්තා. 4වෙනි සංශෝධනය හරහා පාර්ලිමේන්තු මැතිවරණය තව අවුරුදු 6කින් දීර්ඝ කරගත්තා. ඒ සඳහා අර පාර්ලිමේන්තුවේ තිබු 3න් 2 බලය උපයෝග කරගත්තා. ඒ නිසා ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තු බලය ශක්තිමත්ව ලැබිච්ච හැම මොහොතකම මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දේ තමයි කරේ. ඉන්න නායකයා අතර බලය අත්පත් කර ගැනීම තමයි කරේ. රනිල් චන්ද්‍රිකා මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනාධිපති ධූරය ඔහු සතු තිබුණා. පාර්ලිමේන්තු 3න් 2ක් ආවා. ඔහු මොකද්ද කරේ? 18 වෙනි සංශෝධනය හරහා කොමිසම් සභාව අහෝසි කරලා එහි බලය තමන් අතට ගත්තා. දෙපාරක සීමාව අහෝසි කරලා ඕනෑ කාලයක් ඉල්ලන්න පුළුවන් අයිතිය ගත්තා. ඒ නිසා ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුව ශක්තිමත් වෙච්චි. එක පාර්ශ්වික ශක්තිමත් වෙච්චි හැම වෙලාවකම සිද්ධ වෙලා තියෙන දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි කර්තව්‍යය.
බලය තහවුරු කර ගැනීමේ කාර්යයෙන් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. නමුත් අද මේ ඇති වෙලා තිබෙන සංවිතිය මේ තියෙන ස්වභාවය සැලකිය යුතු ප්‍රමාණයකට හිත කරයි ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා යම් ඉඩකඩක් විවෘත කරගන්න. ගොඩාක් බලාපොරොත්තු වලට යන්න එපා. ගොඩාක් බලාපොරොත්තු වලට ගියොත් ගොඩාක් හිත රිදෙනවා. දැන් අපි සමහර අය අහනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ සොහොයුරා කුමාරසිංහ සිරිසේන මහත්මයා ටෙලිකොම් එකේ සභාපති ධූරයට පත් කරා. ඒක හොඳද කියලා අහනවා. ඉතින් අරයත් සහෝදරවරු පත් කරා. දැන් මෙයත් සහෝදරවරු පත් කරන්න වගේ නේද? ප්‍රශ්න කරන්න එපා. එහෙම නැත්නම් රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයාට විශාල විවේචන තිබුණා. එහා පැත්තේ කඳවුර නියෝජනය කරේ. දැන් ਉਹ රූපවාහිනියට ගෙනල්ලා හරි නෑ නේද? ප්‍රශ්න කරගන්න එපා. නැත්නම් විනිමය වංචාවන් පිළිබඳ නඩුවක් දිගහැරමින් තිබෙන රවි කරුණායක මහත්මයා මුදල් අමාත්‍ය ධූරයට පත් කරලා තිබුණා සදාචාර සම්පන්න නෑ නේද කියලා. මොකද අයවැය ඉදිරිපත් කරපු දවසේ විනිමය පිළිබඳ නඩුව තිබ්බේ අධිකරණේ. රවි කරුණායක මහත්මයා. කියන්නේ විනිමය වංචාවේ මුදල් අර ඇමරිකාවේ ව්‍යාපාරික කර මුදල් ගැනීමේ නඩුවක් තිබෙනවා. අයවැය පාර්ලිමේන්තු ඉදිරිපත් කරන දවසේ ඒ නඩුව අධිකරණේ. ඔහු අධිකරණයට ගෙන අයවැය ඉදිරිපත් කරන්න තියෙනවා කියලා. මම කියන්නේ. ඒක සමහර ජනතාවට හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම විනිමය දැන් ඒ බලයේ මුදල් අමාත්‍යවරයා සතු තමයි තිබෙන්නේ. ඉතින් ඔහුට නඩුවක් තිබෙනවා. හරි නෑ නේද වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් අකිල විරාජ් කාර්යවසම් වගේ කෙනෙකුට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙවන්න පුළුවන්ද වගේ ප්‍රශ්නයක්. ඇහෙන්න පුළුවන්. මගේ සාමාන්‍ය ජනතාව තුළ මෙහෙම ප්‍රශ්න අහනවා. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලය ඇමතිවරු 31යි රාජ්‍ය ඇමතිවරු 11ක් විතර ඉන්නවනේ. තව ඇමතිවරු ගොඩක් ඉන්නවා. මේකේ සීමාව හැදුවේ කවුද? මේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු මේ ප්‍රමාණයෙන් ආරක්ෂා වෙන්න සීමාව හැදුවේ කවුද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ජනවාරි මාසේ 8 වෙනිදාට පෙර සහාය දෙන්න ආපු ඔක්කොටම එක්ක අමාත්‍ය ධූර තියෙනවා, එක්ක රාජ්‍ය අමාත්‍ය ධූර තියෙනවා, එක්ක නියෝජ්‍ය අමාත්‍ය ධූර තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඇතුලේ හිටපු 4 දෙනෙකුට හැර තෙවරක් පෙරුම විනය පරීක්ෂණයක් තියෙනවා, බුද්ධික පරීක්ෂණ විනය පරීක්ෂණයක් තිබුණා, අශෝක අබේසිංහ විනය පරීක්ෂණයක් තියෙනවා. අර හරෙන් අයින් වුණාට පස්සේ ආපු දෙමළ മന്ത്രിවරයා යෝගීස්වර හරෙන් වේලා යුද മന്ത്രിවරයාට නැහැ. අනිත ඔක්කොටම තියෙනවා. ඒතර මේ අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර හැදුවේ මොකක් හරි ප්‍රතිපත්තීන් නෙවෙයි. ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අපේ රට පාලනය කරන්න ඕන. ඒ සඳහා විෂයන් හරියට බෙදෙන්න ඕන. අධ්‍යාපනය මෙහෙම වෙන්න ඕන. කුසිකර්ම ඉඩම් වාරි මාර්ග පස් සම්පත් එකට තියෙන්න ඕන. නේද? මේ විදුලි බල පෙට්‍රෝලියම් එකට තියෙන්න ඕන. මේ වගේ මොකක් හරි විද්‍යාත්මක ක්‍රමවේදයකට නෙමෙයි මේ අමාත්‍යංශ අදත් ඇදලා තියෙන්නේ. අදත් මේක හැදිලා තියෙන්නේ Taman සතු ඊටපු മന്ത്രിවරුන්ගේ ප්‍රමාණයට. වෙලාවට එච්චර ප්‍රමාණයක් ඉතුරු වුණේ. ඊට වඩා හිටියද මම කියන්නේ ඒවා අපි ප්‍රශ්න කරගන්න එපා. මම මේ නැවතත් කියන්නේ සමහර අපෙන් අහන නිසා මම කියන්නේ මේ අමාත්‍ය ධූරය හොඳ නෑ නේද? අතෙන්ට මෙයා දාපු එක හොඳ නෑ නේද? මේම සිද්ධ වෙච්ච එක හොඳ නෑ නේද? අරේ අත්අඩංගුවට ගන්න තව පමාවක් තියෙන හොඳ නෑ නේද? අරේ අරන් තිනවා. ඇයි මෙයා 37 නායක ගත්තා. හැබැයි ඒ වගේම චෝදනාවක් තියෙන තව කෙනෙක් ඉන්නවා. ඇයි එයා ගන්නෙ නැත්තේ? මම කියන්නේ ඒවා ප්‍රශ්න කරන්න එපා. අපිට ඉතා වැදගත් කාර්යයක් තිබෙනවා. අපි විශ්වවිද්‍යාල පැහැදිලි කරන්න ඇති මේ දින 100 ඇතුළත කරගත හැකි. එකක් තමයි මේ විවස්ථාවට ඉතාමත් වැදගත් සංශෝධන කීපයක් ගේන්න පුළුවන්. මේ විවස්ථාවට හැමදාමත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමෙන් සංශෝධන කරලා තිබෙන්නේ අස්ථාවර වෙච්ච වෙලාවක. 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවෙන් හකීම් මහත්මයාගේ മന്ത്രിවරු 7ක් ඇතුළු පිරිසක් විපක්ෂ වාඩි වුණා. වාඩි වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුලේ සුළුතරේ වුණා. එක්සත් ජාතික පක්ෂය විසින් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා තිබුණා. ඒ විශ්වාස භංගයේ දිනුවොත් අග්‍රාමාත්‍යවරයා ඇතු කැබිනට් මණ්ඩලය විසිරුව හැරෙනවා. බලය පිළිබඳ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ අවස්ථාවර භාවය. අන්න ඒ වෙලාවේ අපේ 10 දෙනෙක් හිටියා. තාමත් වැදගත් අවස්ථාවක්. බලය අස්ථාවර වුණා. අපේ පාර්ලිමේන්තුවේ 10 දෙනෙක් හිටියා. ඒ 10 දෙනා හිටපු වෙලාව අපි කිව්වා රයිට් අපේ 10 සලබා දෙන්න සාය. හැබැයි ගොඩාක් කරුණු අතර අපි කිව්වා 17 වෙනි සංශෝධනය ගේන්න ඕන කියලා. ඒ අනුව තමයි කොමිෂන් සභාව ස්ථාපිත වීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමට අවශ්‍ය වෙන නීති සංශෝධනය සිද්ධ වුණේ. එදා ඒක ආවිත් මෙවැනි අස්ථාවර භාවය. දැනුත් මේ තියෙන ස්ථාවර එකක් නෙවෙයි. මේක සැලකිතු අස්ථාවර භාවය ඇතුළු මේක දිගටම කොහොමත් මේක දින 100 විසිරු හැරිය යුතුමයි. විසිරු හැරියේ නැත්නම් මේක නිකම්ම කඩා වැටෙනවා. මොකද මෙහෙම යන්න බෑ. මම කලින් කිව්වේ මෙහෙම සංවිධයකට අවුරුදු ගණනක් යන්න බෑ. හැබැයි මේක ඇස්සේ අපිට අවස්ථාවක් තිබෙනවා. විවස්ථාවට ඉතාමත් හොඳ
බලගත් සංශෝධන ටිකක් ගේන්න. එකක් විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම පිළිබඳ. කොමිෂන් සභා ස්ථාපිත කිරීම පිළිබඳ. පාර්ලිමේන්තුවේ දූර කාලය පිළිබඳ. පාර්ලිමේන්තුවේ මැතිවරණ ඕන වෙලාවට තියෙනවා. ඕන වෙලාවට තියෙනවා වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්විය යුතු කාලය දිනේ බැරි වේ. නමුත් යම් කාල පරාසයක් අපි දැන් සාකච්ඡා කරලා තියෙන පරිදි විවස්ථාවට යන පාර්ලිමේන්තු මැතිවරණ කාල පරාසයක් මාස 6ක් තියෙනවා. පාර්ලිමේන්තු කාලය අවුරුදු 5යි. පාර්ලිමේන්තු මැතිවරණයක් හැඳවන්න පුළුවන්කම තිබෙන්නේ පාර්ලිමේන්තුවට අවුරුදු 4මාරක් පිරුණට පස්සේ. දැන් එහෙම නෙවෙයි. දැන් ජනාධිපතිවරයාට අවුරුද්දක් ගත වෙච්ච ඕනෑම මොහොතක පාර්ලිමේන්තු ඡන්දයක් එනවා. ඊට පස්සේ එහෙම නෙවෙයි. 4මාරක් පිරුණට පස්සේ 5 වෙන්න කලින් පාර්ලිමේන්තු ඡන්දය එනවා. ඒතර මාස 6යි. ජනතාවක් දන්නවා, දේශපාලන ව්‍යාපාරයක් දන්නවා, ව්‍යාපාරිකයනුත් දන්නවා තමන් ආයෝජනය කරන්න ඕනද? මේ හැම කෙනාම දන්නවා පාර්ලිමේන්තු ඡන්දෙ ඉන්නේ කවද්ද කියලා. අලුත් ආණ්ඩුවක් පිහිට වෙයිද? මේ ආණ්ඩුවම යයිද? අලුත් වෙනස්කම් සිද්ධ වෙයිද? ඒ හැම එකක්ම හැමදේනම දන්නවා. මොකද පාර්ලිමේන්තු මැතිවරණේ නිශ්චිත කාල පරාසයකට තීරණය කරාට පස්සේ. එවැනි බලගතු විවස්ථා සංශෝධන ටිකක් මේකට ඇතුළත් කර ගැනීම අතිශය වැදගත්. ඒ වගේම අලුත් නීතිම් ටිකක් විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත. මේක හරි වැදගත් පනතක්. දැන් ලෝකෙ පුරා සාකච්ඡාවට බඳුන් වෙනවා. සාමාන්‍යයෙන් මේ කුළුණු තුනක් ගැන තමයි කතා වුනේ මෙච්චර කාලයක්. අධිකරණය, පාර්ලිමේන්තුව, විධායක. හැබැයි ලෝකෙ දැන් අලුත් සාකච්ඡාවක් තිබෙනවා හතරවෙනි කුළුණක් ගැන. ඒ කියන්නේ සමාජයක පැවැත්මේදී ව්‍යවස්ථාදායකේ නීති හදන තැන, විධායකේ ක්‍රියාත්මක වෙන තැන, අධිකරණයේ නීති පසුදිලන තැන. ඒ ආයතන තුනට වඩා ඒ ආයතන තුන මත තමයි සමාජයක් පවතිනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒකට අමතරව අලුත් සාකච්ඡාවක් වෙන ලෝකෙ පුරා තොරතුරු මහජනයාට තොරතුරු දැනගැනීමේ අයිතිය. ඉන්දියාවේ බලගත් පනත සම්මත කරලා තිබෙනවා. දැන් අපිත් උත්සාහ කරනවා. මම හිතන අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙයි. මේ දින 100 ඇතුළත මේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන නීතිය සම්මත කරගන්න. මොකද අපි හැමදෙනාටම මේ රටේ තොරතුරු දැනගන්න අයිතියක් තියෙනවා. දකුණු අධිවේගී මාර්ගයේ දිග කීයද? හදන්න කොච්චර මුදලක් ගියාද? ණය ගත්තේ කොහෙන්ද? පොලි අනුපාතිකේ කීයද? ගෙවලා ඉවර වෙන්නේ කවද්ද? ටෙන්ඩර් කැඳෙව්වද? කාටද දුන්නේ? ප්‍රතිලාභ මොනවද? දැනගන්න අයිතියක් නැද්ද අපිට? මේ මහජනයාගේ මුදල්. මොකද රාජපක්ෂගේ ගෙදර අපි තාප්පයක් හැදුවොත් අපි දැනගන්න ඕනේ නැහැ. මේ තාප්පේ දිග කීයද? උස කීයද? ගල් කොච්චර ගියාද? බාස් කුලිය කීයද? අපිට අයිතියක් නැහැ එයාගේ තාප්පේ. හැබැයි ඒ වගේ මහජන මුදල් තමයි තියෙන්නේ. නමුත් මම කියන්නේ ඒක පුද්ගලික දෙයක් නේ අපිට ඒක දැනගන්න ඕනේ නැහැ. හැබැයි මහජනයාට අයිතියක් තිබෙනවා. මහජනයාගේ දීපල මහජනයාගේ මුදල් වියදම් කරලා හදන හැම ව්‍යාපෘතියක් පිළිබඳව මහජන තොරතුරු දැනගැනීමේ අයිතියක් තිබෙනවා. අද ඒ අයිතියක් නැහැ. මේ ඒ කියන්නේ මහජනයාගේ මුදල් විතරක් නෙවෙයි. අධ්‍යාපන තොරතුරක් අද ලබා ගන්න අයිතියක් තියෙනවා. අධ්‍යාපන ඒ කියන්නේ ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ගත්තත් ගුරුවරුන්ගේ පැත්තෙන් ගත්තත් Tamanට අවශ්‍ය වෙන තොරතුරු තියෙනවා. අද තොරතුරු හොයාගන්න මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ? ඒ නිසා මේ පාලනයන්ගේ ස්වභාවය තමයි තොරතුරු සමාජයට එන එක වළක්වනවා. අඩුම තරමේ පාර්ලිමේන්තුවටවත් දුන්නේ නැහැ. අපි ඇහුව එක සැරයක් පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාට උඩ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ මහින්ද රාජපක්ෂ රට කී පාරක් ගියාද? කී දිනක් අරගෙන ගියාද? කීයක් වියදම් වුණාද? ලැබුණු ප්‍රතිලාභ මොනවද කියලා. අපිට දැනගන්න අයිතියක් නැද්ද? ජනාධිපතිවරයා රට කී පාරක් ගියාද? කී දිනක් අරගෙන ගියාද? වියදම කීයද? ප්‍රතිලාභ කොච්චරද? ඒක ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. ජනතාවට නේ පාර්ලිමේන්තුවට කිව්වේ නැහැ. දිනේෂ් ගුණවර්ධන කිව්වා රාජ්‍ය ආරක්ෂක හේතුන් මත කියන්න බෑ කිව්වා. ගිහිල්ලත් අවුරුදු 3ක් විතර වෙනවා හොඳේ. දැන් මේ ගියපු ගමන් ගිහිල්ලා ඉවර වෙලා නේ ඒවා. නමුත් කියන්න බෑ කියන. ඒ නිසා මෙන්න මේ තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුව සම්මත කරගන්නවා. ඉන්දියාවේ හැම රාජ්‍ය කාර්යාලයකම තොරතුරු දැනගැනීමේ පනතට අදාළ නිලධාරියෙක් ඉන්නවා. ඇප්ලිකේෂන් එකක් තියෙනවා. Tamanට අවශ්‍ය වෙන තොරතුරු ටික ලියලා මේ තොරතුරු මට අවශ්‍යයි කියලා කුඩා මුදලක් එක්ක ඉල්ලුම් පත්‍ර දීපුවාම ඒ නිලධාරියා බැඳිලා ඉන්න ඒ තොරතුරු ටික දෙන්න. තොරතුරු දුන්නේ නැත්නම් નિયમિત කාලයට තොරතුරු දුන්නේ නැත්නම් ඒ නිලධාරියාගේ වැටුපෙන් ගාණක් කැපෙනවා. ඒ තරම් බලවත් ඒ. මොකද ජනතාවට තොරතුරු ඕන. මේක ඇත්තට මේක සමහර අයගේ තියෙන මේ මාධ්‍යවලට මේ අයිති නෑ මාධ්‍යවලට නෙවෙයි. මාධ්‍ය මහතුරුන්ට ඒ තොරතුරු වාර්තා කරන්න පුළුවන්. හැබැයි මේක මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය. මෙන්න මේ පනත සම්මත කරගන්න ඕන. ඉතින් ඒකට හොඳ අවස්ථාවක් මේ වෙලාවේ අපිට ඉඩකට විවෘත වෙලා තිබුණා. දැනට අපි මාධ්‍ය සංවිධානත් එක්ක සාකච්ඡා කරා. මාධ්‍ය සංවිධානත් එක්ක සාකච්ඡා කරලා මේ පිළිබඳ යම් මේ ඇගීමක් හදාගත්තා. ඒගොල්ලන්ගේ යෝජනාවක් තිබෙනවා.
නමුත් ගොඩාක් සාකච්ඡා වලට යන්න බෑ. මේ දින 100ට කලින් මේක පාර්ලිමේන්තුව සම්මත කරගන්නත් ඕන. එනිසා සංශෝධනයන් සහිතව ඉක්මනින් පාර්ලිමේන්තුවට දාලා මේ නීතිය සම්මත කරගන්න පුළුවන් වෙයි. එතකොට අපි අරව පොඩ්ඩක් ඔය සභාපතිලා පත් කරපු ඒවා, මල්ලිලා පත් කරපු ඒවා, ඇමතිවරුගේ මණ්ඩලය ඒවා ටිකක් ඒවා පොඩ්ඩක් තිබුණා වයි. ඊට වඩා දේවල් ගොඩක් බලාපොරොත්තු වෙන්නත් එපා අපි ඒගොල්ලන්ගේ. මේ නීති ටිකක් තියෙනවා හදාගන්න. ඒ වගේම අපි කල්පනා කරා තවත් ඔය ඖෂධ පනත වගේ පනතක්. නමුත් සකස් කරලා තියෙන එක මුළුමනින්ම ආවරණය වෙන්න නොවෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහයක් දරනවා. මොකද ලෝකේ ප්‍රධාන ජාවාරම් තුනක් තියෙනවා. ලෝකේ තියෙන ප්‍රධාන ජාවාරම් තුන තමයි අවියායුධ, බෙහෙත්, බීජ. ඔක තමයි ලෝක ජාවාරම් තුන. අවියායුධ ලෝකේ විශාල ජාවාරමක්. ඖෂධ ලෝකේ ප්‍රධාන ජාවාරමක්. මේවා බීජ වර්ග ලෝකේ ප්‍රධාන ජාවාරම්. මේක තමයි ලෝකේ තියෙන ප්‍රධාන ජාවාරම් තුන. ඒතර අපේ රටේ ඖෂධ ජාවාරමට විශාල සාමාන්‍ය ජනතාව ගිලිලා තිබෙනවා. මොන තරම්ද කියනවනේ. ගොඩාක් අයගේ ඒ තීන්දුව తీරන ගන්න තැන ගොඩාක් අයගේ දරුවන්ට විදේශ ශිෂ්‍යත්ව ලබා දීලා තියෙන්නේ ඖෂධ සමාගම්. ගොඩාක් අය තමන්ගේ රාජකාරිය අත්හැරලා විශ්‍රාම ගියාට පස්සේ ඒ ගොඩාක් ඖෂධ සමාගම් වල උපදේශක බවට පත් වෙලා තිබෙනවා. මම නම් ගම් කියන්නේ යන්නේ නැහැ. එනිසා මේ ඖෂධ සමාගම් විසින් සැලකිය යුතු ප්‍රමාණයකට අපේ රටේ ඖෂධ ශේෂ්ත්‍රයට දාලා නිලධාරීනුත් ගිලගෙන තියෙනවා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒක විශාල වේශනයක් බවට පත් වෙලා තියෙනවා අපේ රටේ සාමාන්‍ය රෝගී ජනතාව. ඒකට ඒක වෙනස් කරන්නයි කියලා පනත හදලා තියෙනවා. නමුත් දැන් තියෙන වගන්ති මුළුමනින්ම ඒ தත්ත්වය පාලනය කරන්න පුළුවන් සමත් වෙයි කියලා අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපි උත්සාහයක් දරුවෝ. අඩුම තරමේ ප්‍රාථමික නීතිය සහිත පනතක් හරි සම්මත කරගත්තොත් අපිට අවස්ථාවක් තියෙයි ඒ පනතට යලි සංශෝධන ගෙනල්ලා ඒක ශක්තිමත් කරගන්න. මම කියන්නේ මේ පනත 100ක් මුළුමනින්ම මේ ගැටලුවට උත්තරයක් හම්බ වෙයි කියලා. දැනට මේ පනත දිහා බලපුවාම ඒකේ වගන්ති දිහා බලපුවාම නමුත් ප්‍රාථමික අවස්ථාවක් තියෙන මේ පනතේ. නමුත් ඒ නීතිය හරි මේ කාලය තුළ සම්මත කරගන්න පුළුවන් නම් අපිට ඉතා හොඳ අවස්ථාවක් තිබුණා. ඉතින් විවස්ථාවේ සංශෝධන ටිකක්, නීතිමය පනත් ටිකක්, විහුවයන් ටිකක් හදාගන්න ඕන. ඒක අපේ රට හිත කරයි. මොකද මේ නිදහස්කාමී වටපිටාව අපිට අවශ්‍යයි. පසුගිය කාලේ පුරාවට මේ නිදහස්කාමී වටපිටාව අවුරුලා තිබුණේ. දුරකථනෙන් තව කෙනෙකුට දුරකථනෙන් කතා කරන්න බයයි. එහෙම තත්ත්වයක් තිබුණේ නැද්ද? ටැප් කරනවා කියලා. එහෙම ටැප් කරෙත් නෑ හොඳේ. මම කියන්නේ එහෙම ටැප් කරේ නෑ. ඕගොල්ලෝ හිතන මම දැක්කා ටෙලිකොම් එකෙන් එක වෙලාවක මේ විදුලි සංදේශ සමාජ්‍යංශ එක වෙලාවක කියලා තිබුණා. දුරකථන තියෙනවා කියලා මිලියන 22ක්. ජනගහන ඉන්නේ මිලියන 20යි. ඉතින් ටැප් කරන්නේ කොහොමද? චීනෙන් ගිහින් දෙවිනවා හොඳේ. දුරකථන මිලියන 22ක්. ටැප් කරන්න ටැප් කරේ නෑ ගොඩක් ඒවා. එකක් දෙකක් මොනක් ටැප් කරාද දන්නේ නෑ. නමුත් මතයක් හැදුවා ටැප් කරා කියලා. හැබැයි ටැප් කරා නම් ඒක ඉතින් අරුම පුදුම ටැප් කිරිලා තමයි මෛත්‍රීපාල සිරිසේන ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවේ වාඩි වෙනකන් කවුරුවත් දන්නේ නැහැ. මම දන්නේ මොනව ටැප් කරාද කියලා. කොට කරේ. ඒකයි මේ කියන්නේ. අපි දන්න ගොඩාක් සිදුවීම් තියෙන ඒගොල්ලෝ දන්නේ නැති. නමුත් බීතියක් ඇතුව. දුරකථනෙන් තව දුරකථනයකට කතා කරන්න බයයි. කතා කරගෙන එනකොටම එපා ප්‍රවේශමින් කියනවා. තමන්ගේ කාර්යාලය ඇතුලේ කතා කරන්න බයයි. තමන්ගේ යාළුවෙක් එක්ක කතා කරන්න බයයි. මාධ්‍යයට ලියන්න බයයි. මාධ්‍ය පෙන්වන්න බයයි. Facebook එකේ තමන්ගේ නමින් කමෙන්ට් එකක් දාන්න බයයි. තමන්ගේ නමින් පෝස්ට් එකක් දාන්න බයයි. මොකද Facebook වල වෙන නම් වලින් කට්ටියට ලියන්න සිද්ධ වුණේ. වෙන නම් වලින් කමෙන්ට් දාන්න සිද්ධ වුණේ. බීතියක් තිබුණා. දැන් සමාජයේ පහුගිය කාලෙම බීතියකින් වෙලාගෙන තිබුණා. අන්නේ බීතිය අත්තර ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා නම් ඒක දේශපාලනයටත් රටේ පැවැත්මටත් හිත කරයි. අන්නේ ඉඩකඩ විවෘත කර ගැනීම සඳහා තමයි අපි මේ ප්‍රවේශයට මැදිහත් වෙලා තිබෙන්නේ. මේ ප්‍රවේශයේ අපේ දායකත්වයේ අපි දායකත්වයක් සපයනවා. ඒ දායකත්වය අන්න කවරක්වත් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පුළුල් කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය. අපි උත්සාහ කරන උපරිම දින 100 ඇතුළත ඊට අවශ්‍ය නීතීන් ඊට අවශ්‍ය විහිුවන් ටික ශක්තිමත් කරගන්න පුළුවන් වේවි කියලා අපි කල්පනා කරනවා. ඒ අරමුණෙන් තමයි අපි මේ ක්‍රියාවලියට දායකත්වය සපයන්නේ. ඊළඟ අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙහිම. ඒ කියන්නේ දැන් මේකෙන් සියල්ල සම්පූර්ණ වේවි. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ මේකෙන් සියල්ල සම්පූර්ණ වේවි කියලා. ඊට පස්සේ අපිට තියෙන ලොකු තවත් දේශපාලන ගමනක් අපිට තිබෙනවා. අපි ජනවාරි මාසේ 8 දක්වා එක දේශපාලන ගමනක් ආවා. ඒක නිකන් ගත්තොත් අර කෙටි දුර දාවන තරඟයක් කියලා අපි හිතුවොත් අපි කෙටි දුර දාවන තරඟයක ආවා රාජපක්ෂ පාලනයේ බිඳ වැටි. දැන් අපිට තව කෙටි දුර දාවන තරඟයක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පුළුල් කර ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව විවෘත කරගන්න. මේ දින 100 නිකන් මීටර 100 වගේ නේද? දාවන තරඟයක් තියෙන අවසන් කරගන්න. ඊළඟ අපිට තව තියෙනවා එකම දැන් අපේ තියෙන එකගතාවයට වඩා අප්‍රේල් මාසේ 23 පාර්ලිමේන්තු විසිරු හැරිය යුතු තිබෙනවා. හැබැයි දින 100ට වැඩි. ජනවාරි 8 පෙබරවාරි 8ට 28යි. නෑ 31යි
මාර්තු 8ට 28යි 59යි අප්‍රේල් 8ට 30යි 89යි 8යි 11යි 19යි එහෙනම් අප්‍රේල් 19ට 100 හරි. එහෙනම් 20 වෙනිදා විසුරුවාරේ ඉන්න. ඇයි 23 විසුරුවාරේ ඉන්න? දැන් දින 100 නම් පාර්ලිමේන්තුව විශ්ව විසුරුව හැරෙන්න ඕනේ. ඇයි 23 කියන්නේ? 23 තමයි අවුරුදු 5 පිරෙන්නේ മന്ത്രിවරුන්ට පෙන්ෂන් එක හම්බ වෙන්නේ. ඒක තමයි ඇත්ත උනේ. කියන්නේ 23 තමයි අර ඒක තමයි ඒකයි ඔය අප්‍රේල් 23. නැත්නම් දින 100 නම් මේක අප්‍රේල් 20 විතර වෙන්න බෑ. මොකද අලුත් മന്ത്രിවරුන් මම හිත විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒගොල්ලන්ට අවුරුදු 5 පිරෙන්න ඕන විශ්‍රාමයට පහම්බ වෙන්න. දින 100න් විසුරුව ඇරියොත් විශ්‍රාමයට පහිම වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලෝගේ තීරණය අපි ඒගොල්ලෝගේ තීරණය අපිට කියන්න තියෙන්නේ. ඒගොල්ලෝ තීරණයක් කරන් දෙන 23 විසුරුව අරින්න මොකද අර අවුරුදු 5 සම්පූර්ණ වෙන්න. හරි. එතකොට ඒ අතුරු කාරණා මම මේ කිව්ව නමුත් අපි තේරුම් ගන්න ඕන දින 100 නම් 100 නේ. ඇයි 103ක් වෙලා තියෙන්නේ කියලා කවුරු හරි යවුවොත්. ඉතින් 103 වෙන්න හේතුව තමයි පාර්ලිමේන්තුවට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන කියලා කල්පනා කරනවා. අලුත් മന്ത്രിවරු ගොඩක් ඉන්න ඒගොල්ලන්ට විශ්‍රාමයට සහිතව විශ්‍රාම යන්න. එතකොට දින 100 එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ එනවා. ඉතින් අපි කල්පනා කරලා තිබෙනවා අපේ රටේ එක පැත්තකින් අපි උපරිම උත්සාහයක් දරනවා. අපේ රටේ අලුත් පෙරමුණක් පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ විද්වතුන්, වෘත්තීවේදීන්, සාහිත්‍ය දරුවන්, සාහිත්‍යකරුවන්, ඒ වගේම අපේ රටේ වැඩ කරන අය, ගොවීන්ගෙන් සමන්විත පුළුල් පෙරමුණක් හදාගෙන මැතිවරණයට යන්න පුළුවන්ද කියලා අපි අදහසක ඉන්නවා. නමුත් බැල්මට මේ දින 100 ඇතුළත එවැනි සාර්ථක පෙරමුණක් හදාගන්න පුළුවන් වේද, බැරි වේද කියන සැකයක අපි ඉන්නවා. පුළුවන් වුණොත් අපි ඒකෙන් තරග වදිනවා. එහෙම බැරි ඒක සාර්ථක කරගන්න බැරි වුණොත් මොකද දින 100යි කෙටි කාලයක් කැළඹිලි ගොඩක් එවැනි පෙරමුණක් සාර්ථක කර ගැනීම තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. එහෙම නැතුණත් අපි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ විදිහට අපි තරඟ වදිනවා. તો අපේ අපේක්ෂාවක් තිබෙනවා ඊළඟ අපි මෙන්න මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවට මොකද්ද වෙලා තිබ්බේ? මේ පාර්ලිමේන්තුව කුඩුකාරයන්ගෙන් පිරුණා. එතනෝල් කාර්යය. මේක ඇත්තනේ. එතනෝල් මුදලල්ලා පාර්ලිමේන්තුවේ. කුඩු මුදලල්ලා පාර්ලිමේන්තුවේ. අපරාධකාරයන් පාර්ලිමේන්තුවේ. එහෙම පාර්ලිමේන්තුවක් හදුණා අපේ රටේ. පාසල් දරුවෝ එන පාසල් සාමාන්‍යයෙන් මාසයකට දින 8ක් විතර පැවැත්වෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායකට මාසෙ දින 8ක් පැවැත්වෙනවා. ඔය 8න් දින 3ක්වත් කතානායකතුමා කියනවා බලාගෙන ළමයි ගැලරි. ඒ ළමයි ගැලරියලු බලාගෙන කතා කරන්නේ. මේ සභාවට කියන්නේ. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කතානායකතුමා චිට් එකක් එවනවා ප්‍රධාන වේත්‍රධාරියට. තත්ත්වය හොඳ නැහැ. ළමයි ඉක්මනට ගැලරියෙන් එළියට දාන්න. ඉතින් පොලිසිය මහතුරු පොලිමේ එළියට යවනවා. මේ සත්තුවත්තක් වගේ. මේව පාර්ලිමේන්තුවක් වුණා. කිසිදු වැදගත් සංවාදයක් සාකච්ඡාවක් නොවේ. කිසිදු විදියට තමන්ගේ අදහසක් निराවුල්ව හෝ හෘද සාක්ෂියට එකඟව ප්‍රකාශයටපත් නොකරන තැනක් ඇදලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවක් නෙමෙයි. සමහර മന്ത്രിවරු නැගිටිනවා. ඒ කියන්නේ ඔය නීති සම්මත වෙනවද? එයා නැගිට්ටොත් නීති සම්මත වෙනවා. අපි අහනවා නැගිට්ටේ මොකටද කියලා. සිරිපාලත් නැගිට්ට මාත් නැගිට්ටා කියලා. මොකද සිරිපාලනේ ඒතකොට සභානායක. එයා තමයි සංඥාව දෙන්නේ නැගිටලා ඉස්සරළම. ඒක කට්ටියම නැගිටිනවා. අර මෙහිම පාර්ලිමේන්තුවක් වුණා. මේ අපේ රටේ එනේ ඒගොල්ලෝ කියන්නේ මේක උත්තරීතර තැන කියලා. ඒගොල්ලෝ කියන්නේ නේද? මේක උත්තරීතර තැන, අපේ නීති හදන තැන, අපේ ළමයි ගිහිල්ලා පෙන්නනවා මේක උත්තරීතර මධ්‍යස්ථානේ. ඔන්න බලා ගන්න නීති හදන තැන නේද? උම තියෙනවා. නමුත් මොකද්ද වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ? ඉතින් ඒකට අපිට පාර්ලිමේන්තුවේ ඉන්න අයට විතරක් විවේචනයක් කරලා හරියන්නේ නැහැ. මොකද ජොන්ස්ටන් විසින් පාර්ලිමේන්තුවට ආව නෙමෙයි. මර්වින් සිල්වා විසින් පාර්ලිමේන්තුවට ආව නෙමෙයි. සජින් වාස් විසින් පාර්ලිමේන්තුවට ආව නෙමෙයි. මුතු හෙට්ටි විසින් පාර්ලිමේන්තුවට ආව නෙමෙයි. චොකා මල්ලි മന്ത്രി කෙනෙක් හොඳයි. ප්‍රේමලාල් ජයසේකර නේද? නියෝජ්‍යමති. හරිද? ඉතින් නේද? ඉතින් චොකා මල්ලි විසින් පාර්ලිමේන්තුවට ආව නෙවෙයි. නේද? එහෙම නැත්නම් තෙවරක් දැන් අලුත් මොබයිල් ටිකාරය නේ. අලුත් ඒ චරිතයකට පනපවුණෝනේ. එයා විසින් පාර්ලිමේන්තුවට ආව නෙවෙයි. නේද? පබා විසින් පාර්ලිමේන්තුවට ආව නෙවෙයි. ඒ අය ජනතාව ඡන්ද දිලේ. එනිසා ඒ භාවිතාවන්ට විවේචනයක් එල්ල කරන්න ඕන. ඒකට එරෙහිව අපිට ප්‍රහාරයක් තියෙන්න ඕන. ඒක අපි විවේචනය කරන්න ඕන වගේම ඒ අය පත් කර ඉවන ලද ජනතාවටත් ඒ විවේචනයෙන් ඒ දෝෂාරෝපණයෙන් ගැලවෙන්න බෑ. අපිට කියන්න පුළුවන් ඒගොල්ලෝ මෙහෙම පිස්සු නටනවා කියලා. ඒගොල්ලන්ට කියලා වැඩක් නැහැ. මොකද ඒ අය පත් කරලා යවලා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව මේට වඩා උගත් වියත් සභාවක් බවට පත් කරන්න. උගත්කමම නෙවෙයි දන්න සමහර අපි දන්න ජී.එල්. පිරිස් උගත් කියන්න පුළුවන් කාට හරි නීති පිළිබඳ මහාචාර්යයි. නේද? නමුත් එහෙම නෙවෙයි පාර්ලිමේන්තුවේ ඇතුලේ
ඒක උගත්භාවයම නෙවෙයි නේද? ඒගොල්ලෝ මොනතරම් ජනතාවගේ උවමනාවන් එක්ක පාර්ලිමේන්තුවේ හඬ නගනවද කියන සාධක සැලකිල්ලක් කරන්න. අපි සතුටු වෙනවා පක්ෂයක් හැටියට. මේ පාර්ලිමේන්තුව අපේ නියෝජනයේ කුඩායි. මේ පවතින පාර්ලිමේන්තුව අපේ නියෝජනයේ කුඩායි. හැබැයි අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ප්‍රබලතම හඬ අපේ හඬ කියලා අපි විශ්වාස කරනවා. මේ පාර්ලිමේන්තුව අපේ නියෝජනයේ කුඩායි. හැබැයි අපි තමයි වැඩිම මේ පාර්ලිමේන්තුවේ වංචා දූෂණ එළිදරව් කරලා තිබෙන්නේ. එජින් ගිවිසුම වේවා. එහෙම නැත්නම් තෙල් බාල තෙල් ආනයන කිරීම වේවා. එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයට ගල්ලංගුරු ඔය නොරොච්චල බලාගාරයට ගල්ලංගුරු ගෙනීම ගනුදෙනුව. ඒ වගේම මාවිල්ලාරු ගනුදෙනුව. ඒ වගේම මේ ආදී ප්‍රධාන ගනුදෙනු ගණනාවක් මේ අද සාකච්ඡාවට බඳුන් වී තිබෙන ගනුදෙනු තිබෙනවා. ඒ සියල්ල පාර්ලිමේන්තුව අපිල් දරව කරලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාවට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන් රතුපස්වලදී වෙන්න පුළුවන්, හලාවත්දී වෙන්න පුළුවන්, කටුනායකදී වෙන්න පුළුවන්, සාමාන්‍ය ජනතාව පැහැරගෙන යාම වෙන්න පුළුවන්, මාධ්‍යට එල්ල කරන තර්ජනය වෙන්න පුළුවන්, ලසන්ත වික්‍රමතුන්ගේ ඝාතන මේ සියල්ල ජනතාවට එරෙහිව කරන ලද මර්ධනීය ක්‍රියාමාර්ගයේදීව පාර්ලිමේන්තුව අපේ ප්‍රබලතම හඬ බවට පත් වෙනවා. සිනානි බණ්ඩාරනායක නිරපැහැරීම 18 වෙනි සංශෝධන ගෙනීම වනි විශ්සකුරු නීති පාර්ලිමේන්තුව සම්මත කරගන්නකොට ඒකට එරෙහිව ප්‍රබලතම හඬ අපිට නියෝජනය කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි අපි ප්‍රමාණයෙන් ඉතා කුඩා සංඛ්‍යාවක් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරත් අපි ජනතාවගේ හඬ අපි ශක්තිමත් ලෙස නියෝජනය කරන්න සමත් වුණා කියලා විශ්වාසයක් අපිට තිබුණා. අඩුපාඩුකම් ඇති. තව මගහැරිච්ච තැන් ඇති. අපි ඒක බාර ගන්න සූදානම්. හැබැයි අපි හිතනවා අපිට තිබෙන නියෝජනයේ සාධාරණයක් අපි පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපිට කරලා තිබෙනවා කියලා. දැන් ලැබෙන පාර්ලිමේන්තුවේදී අන්න ඒ සඳහා අලුත් නියෝජනයක් තමුන්වහන්සේලාට හම්බ වෙනවා. අලුත් മന്ത്രിවරු තෝරගන්න, අලුත් සංවිධියක් පාර්ලිමේන්තුවට යවන්න, අලුත් මේ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යන අවස්ථාවක් හම්බලා තිනවා. මම කියන්නේ අවස්ථාව නිකම් පාරම්පරිකව කතරි ගහන වෙනුවට ඇති වී තියෙන තත්වයන් පාර්ලිමේන්තුවෙන් අපි අපේක්ෂා කරන දේ, മന്ത്രിවරුන්ගෙන් අපි බලාපොරොත්තු වන දේ පිළිබඳව පුළුල් läගීමක් සහිතව නියෝජිතයන් තෝරාපත් කරගන්න කියන ඉල්ලීම අපි තමුන්වහන්සේලන් කරන්න කැමතියි. ඒක තමයි අපේ ඊළඟ දාවන තරඟේ හොඳ පාර්ලිමේන්තුවක්, හොඳ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළට ගෙන යාම අරමුණු කරගෙන තමයි අපි අපේ ඊළඟ ක්‍රියාමාර්ගය අපි ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. හැබැයි ඊට පස්සේ පාර්ලිමේන්තුවක් හැදෙවි. ඊට පස්සේ අපිට හොඳ කාලයක් එනවා. අවුරුදු 4මාරකින් මහා ඡන්දයක් නැහැ. පොඩි ඡන්දෙයි. සමහරව ඉල්ලන්නත් පුළුවන්, ඉල්ලන්න නැතුව ඉන්නත් පුළුවන්. ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයක් එන්නේ හරියට ගත්තොත් මේ 2015 ජුනි මාසයේ ඡන්දෙ තිබ්බොත් 2020 ජනවාරි ජුනි අතර තමයි ආයේ මහා ඡන්දයක් එන්නේ මේ සංශෝධනය සම්මත කරගත්තා. අපි කවුරුත් දන්නවා ඊළඟ මහා ඡන්දෙ ඉන්නේ මේ විවස්ථා සංශෝධනය සම්මත කරගත්තොත් 2020 ජනවාරි ජුනි කියන මාස 6 කාලපරාසය ඇතුළත මහා ඡන්දයක් එනවා. අපේ ඉලක්කයක් තිබෙනවා මෙන්න මේ අවුරුදු 4මාර. තව වැදගත් අවුරුදු 4මාරක් බවට මේ රටේ පත් කරන්න. අපි මේ රටේ පාලනය වෙනස් කරන්න ඕන. අපිට කුඩා ප්‍රතිසංස්කරණ දිනා ගන්න පුළුවන්. විවස්ථා සංශෝධන, අයවැයකින් බදු සහන, අයවැයකින් බහඬවල මිල අඩු කර ගැනීම, එහෙම නැත්නම් සංස්ථාව සභාපතිවරයෙක් හොඳ කෙනෙක් දා ගැනීම, එවැනි සරල දේවල් අපිට කරගන්න පුළුවන්. හැබැයි ඒවා අපේ රට වෙලිලා තියෙන රෝගයට නිට්ටාවට සුව වෙන ඒවා නෙවෙයි. ඒ මොහොතේ අලවන පැලස්තර පමණයි. ඒ නිසා නිට්ටාවට මේ රෝගයට පිළිතුරක් ඕන. නිට්ටාවට මේ රෝගයට පිළිතුරක් ඕන නම් පුළුල් සමාජ ආර්ථික දේහි පරිවර්තනයක් ඕන. ඒක මම හිතන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ කරගත් එක්සත් ජාතික පක්ෂයට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ප්‍රමුඛ කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කරන්න පුළුවන් කියලා. මම මේ සමාජිකයන් ගැන නෙවෙයි කියන්නේ. ඒ නායකත්වයන්ට මේක කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. දැන් පුළුල් සමාජ පරිවර්තනයක් ඕන. අන්න ඒ වෙනුවෙන් අපි කල්පනා කරනවා 2020 දී මේ අවුරුදු 4මාර ඒ ගත වෙන අවුරුදු 4මාර පුළුල් පෙරමුණක් ගොඩනගන්න අපේ රටේ. අපි දන්නවා අපේ රටේ දේශපාලන පිළිබඳව කලකිරිලා ඈත් වෙලා එමෙන්න දේශපාලන ඉඩක් නැතුව ඈත් වෙච්ච විශාල පිරිසක් ඉන්නවා අපේ රටේ. ඔවුන් සාහිත්‍ය දෙරින් වෙන්න පුළුවන්. ඔවුන් නීතිඥ වෙන්න පුළුවන්. ඔවුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙන්න පුළුවන්. ඔවුන් ගොවීන් වැඩ කරන අය වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු කරගත්තු පුළුල් පෙරමුණක් හදන්න ඕන. මේ પરම්පරාවට බලය මාරු කරන්න ඕන. දැන් හොඳටම ඇති අපි මේ අවුරුදු 67ක් නේ අපි 67 මේ අවුරුදු 67ක් අපි බලය මාරු කරේ කොහාට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ අර නිකන්නේ අර අලුත් බෝතලයට පරණ වයින් දානවා වගේ දැන් නම් එහිමමයි ඉස්සර පොඩ්ඩක් නේද වයින් වෙනුවට වෙන මොන හරි දැම්මා වගේ දැන් නම් ඒකමයි තියෙන්නේ ඉතින් ඒක සිද්ධ වෙමි යනවා දැන් අපි සමාජ කේද වාචක දිහා බලන් ඉන්නවා සමාජ කඩාවැටීම දිහා බලන් ඉන්නවා අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිශ්වාසකින් පෙළෙනවා එහෙම නැත්නම් අපේ දරුවෝ පිටරට යවලා මොකක් හරි ස්ථාවරතාවයක් හදන්න උත්සාහ කරනවා. අපේ දරුවෝ පොරේට දාලා එක්ක දොස්තර කෙනෙක් කරලා ඉංජිනේරුවෙක් කරලා මේකෙන් ගොඩ යන්නම් කියලා අපි උත්සාහ කරනවා.
හැබැයි සාතිස්සේ බහුතර ජනතාවගේ ජීවිතේ එක තැනක නතර වෙලා තිබෙනවා. උදාහරණයකට ගත්ත අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ ජාතික ආදායමේ රටේ උපයා ගන්නන ලද මුළු ආදායමේ ඉහළම ඉන්න පවුල් 120 මම හිතන්නේ කවුරුවත් මෙතන නැහැ කියලා 120 අයිති වෙනවා. ඉහළම ඉන්න පවුල් 120 අපේ රටේ ජාතික ආදායමෙන් 55.1ක් භුක්ති විඳිනවා. පහළම 120ට හම්බෙන්නේ රටේ ජාතික ආදායමෙන් 3.6යි. පහළම 120 රටේ ජාතික ආදායමෙන් 3.6ක් භුක්ති විඳිනකොට ඉහළම 120 රටේ ජාතික ආදායමෙන් 55.1ක් භුක්ති විඳිනවා. සාධාරණ. අපේ රටේ ජාතික නිෂ්පාදනයේ බස්නාහිර පළාත 52ක් දෙනවා. අපේ රටේ මුළු ජාතික නිෂ්පාදනයෙන් බස්නාහිර පළාතේ දායකත්වය 52යි. වයඹ පළාතේ දායකත්වය 9යි. උතුරු මැද දායකත්වය 4යි. ඌව පළාතේ දායකත්වය 4යි. يعني පළාත් 9ක් තිබ්බට මේ එක පළාතකින් තමයි ජාතික නිෂ්පාදනය 52ක් දෙන්නේ. වයඹ 9යි. විශාල ඉඩම් තියෙන වැඩිම විවගා කරන දිස්ත්‍රික්කේ. නමුත් ජාතික ආදායමට දීලා තියෙන පංගුව 9යි. ඌව පළාත නැත්නම් උතුරු මැද ගත්තොත් අනුරාධපුර පොළොන්නරුව ජාතික ආදායමට දීලා තියෙන දායකත්වය 4යි. ඒ කියන්නේ මොකක්ද? ජනතාව ආර්ථිකයෙන් පිටමං කරලා තියෙන්නේ. අපි දැක්කට මහා කුඹුරු යායවල් තියනවා කියලා පෙවුනට මහා හේන් වගා කරනවා කියලා තිබුණට ඒ අය රටේ ජාතික ආර්ථික ඉතා කුඩා පංගුවක් නියෝජනය කරමින් තිබෙනවා. ඒ නිසා කොහොමද අපි මේ ආර්ථිකය ගමට තල්ලු කරන්නේ? ජනතාව ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද? ඒක අතිශය වැදගත්. නිකම් බිල්ඩින් හැදුනට, නිකම් ගොඩනැගිලි හැදුනට, නිකම් කොන්ක්‍රීට් වනාන්තර හැදුනට ආර්ථිකයක් ඉස්සරහට යන්නේ නැහැ. ආර්ථිකයක් ඉස්සරහට යන්න නම් ඒ ආර්ථිකයත් එක්ක ජනතාව සම්බන්ධ වෙන්න ඕන. අද මොකද සිදු වෙලා තියෙන්නේ? ආර්ථිකයෙන් විශාල ජන පංගුවක් විතන් කරලා තිබෙනවා. ආර්ථිකයත් එක්ක සම්බන්ධ නැහැ. ආර්ථිකයෙන් ඈත් කරලා තිබෙනවා. එහෙම නැත්නම් ආර්ථිකේ වාටිය ලිලා තිබෙනවා. තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවේ වාර්තාම කියනවා. ජනගහනයෙන් 42ක ආදායම. දැන් ආණ්ඩුව කියන ඒක පුද්ගල ආදායම 4000ට කිට්ටු කරනවා කියලා 2016 වෙනකොට ඉලක්කෙ තිබුණේ. හැබැයි රටේ ජනගහනයෙන් 42ක ආදායම ඩොලර් 2කට අඩුයි. දෙකක් නෙවෙයි හොඳයි. 2කට අඩුයි. අදත් රටේ ජනගහනයෙන් 42ක ආදායම දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. රුපියල් 260ට වඩා අඩුයි දෛනික ආදායම අපේ රටේ 42ක ජනගහනය. කොහොමද එයාගේ ජීවිතේ? සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ බලන්න. පාරේ වැඩ කරන කම්කරුවෙක්ගේ මොකක්ද ඒගොල්ලන්ට තියෙන්නේ? පාරේ වැඩ කරන කම්කරුව වැඩ කළ ඉවර රුපියල් 1000ක් අතර ගන්නවා. අරගෙන කොහොමද යන්නේ? සීනි ටිකක් ගන්නවා, පරිප්පු ටිකක් ගන්නවා, එන කණ්ඩ ආහාර ටික ගන්නවා 200ක බොනවා ගෙදර යනවා. ඔච්චරයි. එයාගේ ජීවිතය එතන තියෙන්නේ. වෙන මොකද්ද Tamanට තියෙන විනෝදාස්වාදී? Tamanට තියෙන වෙන අවස්ථා? Tamanට තිබෙන වෙන ජීවිතයක් නැහැ. පාරේ වැඩ කරනවා රුපියල් 1000ක් ගන්නවා 800ක බඩු ගන්නවා 200ක බොනවා ගෙදර යනවා. ඔච්චරයි. එහෙම ජීවිතයක් අපේ රටේ බහුතර ජනතාවක් විසෙනවනේ. මෙතන පිළිතුරක් ඕනේ නැද්ද? ඒ නිසා මේ ආර්ථිකයට ජනතාව සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ විතරක් නෙවෙයි ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට බෙදෙන්නේ නැහැ. සාධාරණ බෙදෙන්න ඕන. මම මේ කියන්නේ සමානෝනේ වර්ධව පටලවා ගන්න මෙපා. සමානව බෙදන්න බෑ. ඒක නම් අර නේ උටෝපියාවක්. ඒක සීන ලෝකයක් විතරයි. සමානව බෙදන්න බෑ. හැබැයි සාධාරණ බෙදන්න ඕන. නිසා ආර්ථිකය සාධාරණ කරගන්න ඕන. නිෂ්පාදනයකට පණ පොවන්න මොනවද හදන්නේ? දැන් 1978 දී අපිට ලෝක වෙළඳාමේ අපේ පංගුව ලෝකේ තියෙන ලොකු වෙළඳාමක් ඒ ලෝක වෙළඳාමේ ශ්‍රී ලංකා පංගුව ඒ ලෝකයේ වෙළඳාමේ ශ්‍රී ලංකාවේ පංගුව 0.5යි 78 ට අපිට තිබ්බ ලෝක වෙළඳ පොලෙන් ශ්‍රී ලාංකික පංගුව 0.5යි මේ අවුරුද්ද කීයද ගිය අවුරුද්දේ ලෝක වෙළඳ පොලේ අපේ පංගුව 0.04යි 78 ඉඳන් 10 ගුණයකින් පහළ බැලලා තිබෙනවා අපිට ලෝකයේ වෙළඳ පංගුව මොකද්ද කරේ කිසි දෙයක් නිෂ්පාදනය කරපු රටක් ලෝක වෙළඳ පොලේ සිද්ධ වෙන උච්චාවචනයන් අලුත් ඉල්ලුම් අලුත් සැපයුම් පිළිබඳ කිසිදු සැලකිල්ලක් ලක්නකොට ඉබාගාත වෙන රටක් හදලා තිබෙනවා. එහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන්. අපේ විශේෂයෙන් හැම රටකටම Tamanට ආවේනික ශේෂ්ත්‍රයක් තිබෙනවා. සිංගප්පූරුව ගත්තොත් ලොකු වෙළඳ පොලක්. මොකද කුඩා නගරයක් විශාල නැව් ගමනාගමනක් පැටලලා තිබෙනවා. දැන් සිංගප්පූරුව ලොකු දේවල් හදන්න ගියේ නෑ. ඒගොල්ලෝ සුපර් මාකට් එකක් දැම්මා. කිරිබත්ගොඩ නගරේ පර්චස් 10ක් තිබ්බොත් අපි බතල හදනවද? නුවර පාර අයිනේ පර්චස් 10ක් තියෙනවා. එතන සුපර් මාකට් එකක් දාන්න. සිංගප්පූරුවත් එමය කුඩා භූමියක්. විශාල නැව් ගමනාගමනක් වෙట్లా තියෙනවා. ඒගොල්ලෝ සුපර් මාකට් එකක් දැම්මා. ඒගොල්ලෝ දිනු කරේ ඊට අදාළ වෙන ශේත්‍ර නේද? ලෝකේ කාර්යක්ෂම ගුවන් සේවය සිංගප්පූරු එයාලයින්. ඇයි වෙළඳ පොළට වුණා. ලෝකේ කාර්යක්ෂම බැංකු පද්ධතිය හැදුවා. සිංගප්පූරු ඩෙවලොප්මන්ට් බැංක්. ලෝකේ කාර්යක්ෂම වරාය තිබුණා. සිංගප්පූරු වරාය. ඇයි ඒගොල්ලෝ වෙළඳ පොළ ඉලක්ක කරලා යටිතල පාසුකම් හදලා
ඒගොල්ලෝ සුපර් මාකට් එකක් ගිහලා ලෝකෙට බඩු බෙදලා. ඩුබායි ගත්තත් එමයයි. විලඳ සිංගප්පූරුව ලොකු සම්පත් නැහැ නේ. ඒගොල්ලෝ හැදුවා ලෝකේ සුපර් සෙන්ටර් එකක්. සුපර් මාකට් එකක් හැදුවා. අපි මොනවද කරලා තිබෙන්නේ? හැම රටකටම තමන්ගේ රටේ පිහිටීම ඒ තත්ත්වයන් එක සැලැස්මක් තිබුණා. අපිට කිසිවක් නැහැ. චීනය ගත්තොත් විශාල රාජ්‍යයක්. විශාල ජනගහනයක් ඉන්නවා. චීනෙ මහා කාර්මිකකරණයකට ඉස්සරලම ගියේ නැහැ. චීනෙ කරේ මොකද්ද? විශාල ජනගහනයක් ඉන්න විශාල භූමියක් තියෙනවා. ඒගොල්ලෝ ගෙවල් අස්සේ කුඩා හස්ත කර්මාන්ත පටන් ගත්තා. ඒකෙන් තමයි චීනය හැම ගෙදරකම කුඩාකට ගම්මාන පොඩි කර්මාන්ත පටන් ගත්තා. ඒක තමයි අපිට ඉස්සර චීනේ සෙල්ලම් බඩුව ආවේ. චීනේ කිව්වොත් අපිට මතක් වුණේ සෙල්ලම් බඩු. හැබැයි අද මොකද වෙලා තිබෙන්නේ? ඒගොල්ලෝ දශක 5ක් යනකොට විශේෂයෙන්ම 70ට ඉඳන් මේ මෑත කාලේ වෙනකොට ඒගොල්ලෝ ලෝක විශාලම කාර්මික රාජ්‍ය බවට පරිවර්තන වෙන සමත් වෙලා තිබෙනවා. ඉලක්කයක් තිබුණා, දැක්මක් තිබුණා. හැම රටකම Tamanට ආවෙනික ශේෂ්ත්‍රයක් තිබුණා. බ්‍රසීලයේ ගත්තොත් ලෝකේ විශාලම තිරකු නිෂ්පාදකයෙක්. නේද? වියට්නාමයේ ගත්තොත් ලෝකේ විශාලම සහල් නිෂ්පාදකයෙක් බවට පත් වෙමින්. සහල් සහ මල් නිෂ්පාදකයෙක්. චිලිය ගත්තොත් ලෝකේ විශාල දීවර නිෂ්පාදකයෙක්. ජර්මනිය ගත්තොත් ලෝකේ විශාල කාර්මික නිෂ්පාදකයෙක්. හැම රටකටම තමන්ගේ රටේ පිහිටි මේ ශේෂ්ත්‍ර පිළිබඳ දැක්ම සහිත රටක් පාලනය කරනවා. අපි මොකද්ද කරලා තිබෙන්නේ? ඒ කියන්නේ ජපානයේ ගත්තොත් හිරෝසීමා නාගසාකි වලට මහා පරමාණු බෝම්බ හෙලලා මා දෙවන ලෝක යුද්ධයේ සතුරු පිළේ හිටියේ විශාල විනාශයක් සිදු වුණා. හැබැයි අවුරුදු 50කින් ඒගොල්ලන්ට පුළුවන් වුණා ලෝක විශාල කාර්මික රාජ්‍යයක් හදන්න. එයි. ඒගොල්ලෝ රිසර්ච් තිබුණා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ පර්යේෂණ පත්‍රිකා. පර්යේෂණ විශාල මුදල් වෙන් කරා. අලුත් පර්යේෂණ කරා. ව්‍යාපාරිකට අතහිත දුන්නා. බදු සහන දුන්නා. දීලා කර්මාන්ත ක්ෂේත්‍රය ඊටගෙන අපි මොනවද කරේ? අපි කිසිවක් හදන්න විතර රටක් ඉතුරු කළා තිබුණා. මේ ආර්ථිකෙ මෙහෙම යන්න බෑ. අඩුම තරම අපිට කිට්ටු ඉන්දියාව තියෙනවා. ඉන්දියාවේ ජනගහන කෝටි 120ක්. සාමාන්‍ය සංඛ්‍යාලයකට වල තියෙන දවසකට ඉන්දියාවේ වෙළඳ පොළට එනවා. බඩු ගන්න බඩු විකුණන්න. දවසකට ඉන්දියාවේ වෙළඳ පොළට එනවා කෝටි 38ක්. ලංකාවේ දෛනික වෙළඳ පොළ ලක්ෂ 30යි. කෝටි 2ක් ඉන්නවා. දවසකට වෙළඳ පොළට බඩු ගන්නයි බඩු විකුණන්නයි ඉන්නේ ලක්ෂ 30යි මිලියන 3යි. අපි කඩ කොච්චර තිබ්බත් වැඩක් නැහැ මිලියන 3යි අපේ වෙළඳ පොළ. දවසකට දෛනික වෙළඳ පොළ. ඉන්දියාවේ මිලියන 380යි. අපි වගේ නේද 100 නේද මේ 3යි 380යි නේ. ඒ කියන්නේ අපි වගේ විශාල ගුණයක් නේ 100කට අධික ගුණයක් ඉන්දියාව. ඒ වෙළඳ පොළේ අපි මොනවද ඉලක්ක කරේ? ඉන්දියාව අපි අසල්වැසි අපිට විශාල රාජ්‍යයක් තියෙනවා අපේ ඥාතිකම් තියෙනවා කියලා වැඩක් නැහැ. ඒ වෙළඳ පොළ ගැන අපි පරිශන කරාද? ඒ වෙළඳ පොළ ඉල්ලීම් වර්ධන වෙන දිසාවක් බැලුවද? කිසිවක් බැලුවේ නැහැ. නේද? අර මම දැක්ක වනස්පති කියන මුදලාලි වනස්පති තෙල් ටිකක් කරේ. ඒකත් දැන් අතර වුණා. බදු ගහලා. හරිද? ඒ අරනකොට වෙන මොනවද කරේ? මම මේ කියන්නේ. ඒ නිසා අපේ රටේ ආර්ථික දේහි සමාජ ජීවිතෙත් පුළුල් පරිවර්තනයක් ඕන. අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න එපා. මේ දින 100 පාලනයනුත් 2000 ඔය මහමැතිවරණ පසු ගොඩනගෙන පාලනයනුත් එවැනි ආර්ථික ප්‍රතිසංස්කාරයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක අපි අත්පත් කරගත යුතු වෙනසක්. අපි හිතන ඒ වෙනස තමයි අපේ දිගු කාලන ගමන. ඒක තමයි අපේ තියෙන දුර දිග දාවන තරඟය. දැන් අපි කෙටි දුර දාවන තරඟ යනවා. අපිට තව දුර දිග දාවන තරඟයක් සහතිකයි මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි. වෙනස් කිරීම වෙනුවෙන් මේ රටේ පුළුල් පෙරමුණක් ගොඩනගා ගන්නවා. අපි කිසිසේත්ම නැහැ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බලය අත්පත් කරගත යුතු කියලා ස්ථාවරයක් අපි නැහැ. අපිත් ඉන්න මේ රටේ විද්වතුන් මේ රටේ විවිධ ශේෂ්ත්‍රයන් නියෝජන ජනපජාවන් ගොවීන් වෙන්න පුළුවන් දීවරීන් වෙන්න පුළුවන් මේ සියල්ල ඉන්න පුළුල් පෙරමුණකට මේ රටේ බලය මාරු කරන්න. අන්න ඒක තමයි මම හිතන්නේ මහාචන්දෙන් පස්සේ අපිට දිගහරින්න තියෙන දාවන තරඟේ. අපි හිතනවා ඒක 2020 වෙනකොට හොඳ සාර්ථක තලයකට ගේන්න පුළුවන් වෙයි කියන දැඩි විශ්වාසයකින් යුතුව අපි මැදිහත් වෙමින් තිබෙනවා. හැබැයි ඒ තරඟෙට ලොකු හයියක් ලැබෙනවා. මොකද ඒ තරඟ දියත් කරන්න බෑ කෙටි දුර දාවන තරඟේ ජයග්‍රහණ නැතුව. ඒ නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්කමක් ලැබුණොත් අපිට පුළුවන් වෙවි කියලා විශ්වාස කරනවා. දිගු දුර ගමනක් සඳහා සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මේ රටේ පාලනය වෙනස් කරන්න. ඉතින් අපිට දැක්මක් වැඩපිළිවෙලක් එක්ක අපි මැදිහත් වෙමින් තිබෙනවා. ඉතින් නැවත වතාවක් අපිට කාල වේලා ගොඩක් ගියා. මේ අවස්ථාව සූදානම් කිරීම පිළිබඳවත් මේ අවස්ථාව සූදානම් කරලා අපිට ආරාධනා කිරීම පිළිබඳවත් නැවත වතාවක් බෙහෙවින් විශ්වතුන්ත වෙමින් පමා වීම පිළිබඳ නැවත වතාවක් කනගාටු ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි එහෙනම් හැමදෙනාට.